දවසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැම පිළිගන්නවා. ඒ අතරම මේ අවස්ථාවේදී අපව සජීව විකාශය කරන ආයතනත් අපි මේ අවස්ථාවට පිළිගන්නවා. ඔබ දන්නවා අපේ රටේ කොරෝනා රෝගය පිළිබඳව යම්කිසි සන්ධිස්ථානයක් වගේ අස්ථානයක අපි සිටින්නේ මක් නිසාද කියවතොත් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දැඩි උනන්දුවක් පවතිනවා. ඩෙල්ටා ප්‍රභේදය සමාජයෙන් වාර්තා වූ බව අපි දන්නවා. මුලින් වාර්තා වූ රෝගීන් 38 දෙනා හා සම්බන්ධ අනෙකුත් රෝගීන් පිළිබඳ අධීක්ෂණය ඉතාමත්ම හොඳින් කෙරීගෙන යනවා. ඔවුන්ගෙන් පරිබාහිරව තවත් රෝගීන් සිටීදැයි පරීක්ෂණ කෙරෙන අතර මේ දක්වා තවත් රෝගීන් වාර්තා වී නැහැ. මුල් 38 දෙනාට අමතරව නමුත් සැක කටයුතු රෝගීන් කීප දෙනෙක් සිටින අතර ඔවුන් පිළිබඳව ආවේක්ෂණ කටයුතු සහ පාලන කටයුතු නියමාකාරයෙන් සිදු වෙමින් පවතිනවා. ඒ අතරම ඔබ දන්නවා අපි වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ගේ එන්නත්කරණය සඳහා ඉතාමත්ම උනන්දුවෙන් යොමු වී සිටිනවා. එහෙම වෙන්න හේතුව තමයි අපේ රටේ සහ ලෝකයේ අනිකුත් රටවලත් කොවිඩ් මරණ වාර්තා වෙන්නේ වැඩිපුර වයස අවුරුදු 60ට වැඩි කොට්ටාශය නිසා. ඉතින් අපි ඉතාමත්ම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සියලුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඉතාමත්ම ඉක්මනින් එන්නත්කරණය කර ඉවර කරන්නට. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ ඉතා ප්‍රශස්ත මට්ටමකට මේ දක්වා එන්නත්කරණය සිදු කර පවතින අතර ඉදිරියටත් 100% දක්වාම එන්නත්කරණය දියුණු කර ගැනීම තමයි බලාපොරොත්තුව. අද දිනේදී අපි ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වන රෝගීන්ගේ රෝගයේ සංකුලතාවයේ වැඩිවීමක් සහ මරණයට පත්වීමේ වැඩි හැකියාවක් ඇති බව අපි දන්නවා. මෙවැනි රෝගීන් සඳහා රෝහලේදී සිදුවෙන කාර්යයන් කෙසේද? ඒ රෝගීන්ගේ රෝග ලක්ෂණ සහ අනිකුත් කරුණු කෙසේද බව අපිත් එක්ක සාකච්ඡා කරන්නට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අප සමග එකතු වී සිටිනවා. අපි ප්‍රථමයෙන් එතුමාට සමන් දී සිටිමු. මොකද එතුමාට තවත් රැස්වීමකට යන්න අවශ්‍ය නිසා. බොහොම ස්තුතියි. දැන් අපි කතා කරොත් ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද තියෙන තත්ත්වය ගැන අද අපේ රෝගීන් කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු කළ රෝගීන් දැනට අද 200ක් ඉන්නවා. දැනට සුමාන දෙකකට පමණ මේක හිටියේ 100ක් විතර. දැන් අර සංචරණ සීමා පැවැණීමත් එක තමයි මේ ඉස්සලා 160 තිබ්බ එක 100 අඩු වුණේ. දැනට දැන් ඊටාම වේගෙන් ඒ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ සමග ඔක්සිජන් දෙන්න අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව අද 100ක්. ඒ කියන්නේ හරියටම 150කට ඔක්සිජන් අවශ්‍ය වෙනවා ඒගොල්ලන් ජීවිතය පවත්වා ගැනීම සඳහා. එතකොට මේකට හේතුව මේ වැඩිවීමට හේතුව අපිට හරියටම කියන්න බෑ. නමුත් අපි හිතනවා මේ අර දැන් රෝගී තව එකිනෙකට බෝ වීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ අපේ නොසැලකිලිමත් හින්දාද නැත්නම් මේ වෛරසයේ තියෙන ප්‍රභේදම වෙනසක්ද කියන එක අපිට හරියටම කියන්න බෑ. නමුත් අපේ ඉල්ලීම මෙහෙකයි. දැනට මේ රෝගිය ඔබට බෝ වෙන්න තියෙන හැකියාව ඉතාම අඩු කර ගැනීම සඳහා ඔබට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඉන්නත ලබා ගැනීම. ඒකට කරුණා කරලා ඒක ප්‍රමුඛ ස්ථානයක් දීලා කරගන්න. දෙවෙනි එක දැන් අනිත් අයකින් ඒක රෝගය වාහනය වීම නැවැත්වීම සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි මුවවැස්මක් පැලඳ ගැනීම. අපි හැමතිස්සෙම දකිනවා මේ මුවවැස්ම පාර යනකොට පළඳගෙන යනවා, ඔෆිස් එකේ ඉන්නකොට වැඩ කරනකොට මුවවැස්ම පළඳගෙන ඉන්නවා. නමුත් ඔබගේ සමීපතයන් සමග, ඒ කියන්නේ ඔෆිස් එකේ ඉන්න යාළුවොත් එක්ක තේබොනකොට ඒ කුඩා කාමරේ තේබොනවා. එතකොට අපි මේ ඒ මුවවැස්ම අයින් කරලා පොඩි කෑමක් කාලා තේකක් බොනවා. මේ අවස්ථාව තමයි ඔබට වැළඳින්නේ. ඒ කියන්නේ පාරේ ඉන්න නොහඳුනන යම් කෙනෙක්ගෙන්
කඩේකට ගියපුවාම ඔබ නොහඳුනන යම් කෙනෙක්ගෙන් ඔබට හැදීමේ තියෙන හැකියාව ඉතාම අඩුයි. හැදෙන්නේ ඔබ සමග එකට වැඩ කරන ඒ සම්බන්ධයෙන් දැනට කොවිඩ් එක අඳුනා නොගත්ත, ඒ කියන්නේ ඒසිම්ප්ටොමැටික් අයගෙන් තමයි මේක වැඩිපුරම වැළඳෙන්නේ. ඒ නිසා එකට කෑම එකට තේබීම ගෙදර අයත් එක්ක පමණක් කරන්න, තමගේ යාළුවොත් එක්ක කරන්න එපා. සංවෘත ස්ථානවලදී මුවැස්ම ගලවා හිටීම ඉතාම නරකයි. එලිමහනේදී මුවැස්ම ගැලීමට වඩා වායු සමනය කළ කාමර, කුඩා කාමර තුලදී මුවැස්ම ගැලවීම ඉතා අනුතුරුදායකයි. අපි ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් අපේ දැනට කොපි කොච්චරක් ඉන්නවද කියලා අපේ රෝහලේ අපි දන්නේ නැහැ. ඒ දත්ත අපිට දැනට නැහැ. නමුත් අපිට පේනවා ලෝකයේ අනිත් තැන්වල බැලුවාම ඒකේ බෝවීමේ හැකියාව 50%කට ඉස්සලා තිබ්බ 50%ක් නම් දැන් ඒක දෙගුණයක් වෙලා තියෙනවා. සහ ඒකේ සංකූලතා ඇතිවීමේ හැකියාව, නියුමෝනියා හැදීමේ හැකියාව සහ ඒ රෝගීන් මරණයටපත් වීමේ හැකියාව වැඩි කියන එකක් පොඩක් පෙනීගෙන යනවා. උපමනයි. බොහොම ස්තුතියි. In English, we see an enormous rise in the number of people afflicted with COVID-19 at National Hospital of Sri Lanka in Colombo. Now, about 3 to 4 weeks back, we had about 160 patients per day as inpatients with COVID-19. And then with the lockdown, it went down to about 100. Today, the number is 200. And 50% of these people need oxygen for their survival. So there are 100 people who are on oxygen at the moment. It's with the face mask and higher amounts of oxygen delivery devices as well. So what I plead with the people of this country is to sort of avoid your chances of getting the infection. There are only 2 ways of getting this the feed done. One is getting yourself vaccinated, so make it a priority. The second one is to reduce your exposure by wearing a properly fitting face mask. And we see people wearing face masks in the outside, and sometimes when you are in the office, you are wearing it all the time. But when you have meals and tea together with your colleagues, you tend to take the mask off. That is the time that you get COVID from your colleagues. Because most of the time, you are not afflicted with this illness from outsiders. It's very rarely that we see people getting COVID-19 from unknown persons. It's almost always from an office worker, one of your colleagues, and you have taken a tea or have shared a meal with that person. So stop eating together, stop having tea together, and wear the mask all the time when you are indoors, especially in confined spaces, small spaces, and when you are in air-conditioned environment. Thank you very much. කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතාට බොහොම ස්තුතියි. අපි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට අපි පැමිණීම බලාපොරොත්තු වෙනවා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා රුවන් ජයමුනි මහත්මයාව. අපි මේ මහත්මයාව බලාපොරොත්තු වෙමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතාට අපි සමන් දෙමු. ඔබට පණිවිඩ කිහිපයක් තියෙනවා බෝ නොවන රෝග පිළිබඳව ලබා දීම සඳහා. අයිබෝවන් බොහොමත්ම ස්තුතියි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට මේ අවස්ථාව බෝ නොවන රෝග ඒකකයට ලබා දුන්නාට විශේෂයෙන් මේ කතා කරන්න උත්සාහ කරන්නේ බෝ නොවන රෝගවල එක්තරා තවත් අංශයක් වන තීව්‍ර බෝ නොවන රෝග එහෙම නැත්නම්
හදිසි අනතුරු සම්බන්ධයෙන් මේ හා සම්බන්ධව සුවිශේෂී වැඩසටහනක් මිට සති 2කට විතර ඉස්සෙල්ලත් අපි බෝනවන රෝගයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගෙන් දියත් කරනු ලැබුවා. ඒ විශේෂයෙන්ම හදිසි අනතුරු නිවාරණ සතිය පිළිබඳව 6 වන. එතකොට හැබැයි අද එහා සමගාමීව තවත් වැඩසටහනක් ගැන තමයි මේ දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පහුගියදා මම හිතන්නේ 75 වන සැසිවාරයේදී ජූලි මාසේ 25 වෙනිදා ලෝක දියගිලීම් වැළැක්වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් පොඩ්ඩක් අද දැනුවත් කිරීමකට තමයි මේ මම ලැහැස්ති වෙන්නේ. චුට්ටක් අපි ඒ ගැන කතා කරොත් ලෝකයේ දියගිලීම් සම්බන්ධයෙන් තියෙන බරපතලකම අපි සාකච්ඡා කරොත් ලෝකයේ දල වශයෙන් අවුරුද්දකට ලක්ෂ 2ක් 3ක් අතර ප්‍රමාණයක් මේ යනවා දියගිලීම් නිසා. මේ බොහොමයක් 97ක් විතර කියන්නේ 100ට ලොකු ප්‍රමාණයක් මේ යන්නේ නොදැනුවත්ම. ඒ කියන්නේ දියේ අර සියදිවි හානි කර ගැනීම නිසා වන දියගිලීම් නෙමෙයි නොදැනුවත්ම නිසා සිද්ධ වෙන දියගිලීම්. එතකොට ඒකෙන් කියන්නේ දවසකට දල වශයෙන් 600කට අධික දවසකට 600කට අධික ප්‍රමාණයක් මේ යනවා. ඒකෙන් කියන්නේ හැම විනාඩි 2කට සැරයක්ම එක්කෙනෙක් මේ යනවා දියගිලීම් වලින්. මේ ලංකාවට ගත්තාම දල වශයෙන් 800ක් 1000ක් විතර මිය යනවා දියගිලීම් වලින්. මේ අපි අඳුනගෙන තියෙනවා නොදැනුවත්ව සිද්ධ වෙන අනතුරු වලින් දෙවෙනි තැන ගන්නේ අනතුරු වලින් මිය යන අයගෙන් දෙවෙනි තැන ගන්න හේතුව තමයි දියගිලීම්. පළවෙනි තැන ගන්නේ රථ වාහන වලින් වෙන අනතුරු දල වශයෙන් 3000ක් විතර ඒක සිද්ධ වෙනවා. ඒකෙන් දවසකට 8ක් 9ක් විතර මේ යනවා. හැබැයි ගිය අවුරුද්දේ එහෙම යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක දාලා තිබ්බ සංචරණ සීමා සහ විවිධාකාර නීති රෙගුලාසි නිසා දල වශයෙන් ඒ 3000ක් විතර මේ යනවා. හැබැයි දියගිලීම් නිසා අවුරුද්දකට 800ක් 1000ක් අතර ප්‍රමාණයක් මේ යනවා. ඒකෙන් කියන්නේ හැම දවස් 2කට සැරයක්ම අපිට 5 දෙනෙක්ගේ විතර ජීවිත අහිමි වෙනවා දියගිලීම් නිසා. මේ හැම එකක්ම අපරාධේ අනවශ්‍ය විදිහට අපි වෙන ජීවිත විනාශ වීම. මෙතනදී ලෝකය ගත්තාම වැඩිපුරම දියගිලීම් නිසා අනතුරට හෝ එහෙම නැත්නම් මිය යන්නේ අවුරුදු 1-4 අතර ප්‍රමාණයේ වයස තියෙන ඒ දරුවෝ ටික. ලංකාව ගත්තාම ඒකේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා. අවුරුදු 20ත් 60ත් අතර ප්‍රමාණයේ අය අතර තමයි වැඩිපුරම දියගිලීම් වාර්තා වෙන්නේ. ඉතින් මේවා ඇත්තටම වළක්ව ගන්න පුළුවන් බොහෝ දේවල්. අනිත් පැත්තට තමයි දැන් මේකේ මිය යන ප්‍රමාණයට සාපේක්ෂව අපි දකිනවා මිය යන්නේ නැහැ. ඒ වුණාට රෝහල්ගත දියේ ගිලෙනවා, රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබලා ආයෙ ගෙදර යනවා. මේ අයගෙන් ගොඩක් දෙනෙක් දීර්ඝකාලීනව ගැටලු වලට මුහුණ දෙනවා. හේතුව සාමාන්‍යයෙන් අපි දන්නවා අපි කියන රෙස්කියු කරන එහෙම නැත්නම් දියේ ගිලුණාන් පස්සේ උන් ගලවා ගන්නවා. ගලවා ගත්තත් විනාඩි 5කට වඩා වුන් දියයට හිටියොත් අපි දන්නවා ඔවුන්ගේ මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා මොළේට ලොකු බලපෑමක් ඇති වෙලා ඒකෙන් සමහර වෙලාවට ඒ අයගේ මතකයේ එහෙම නැත්නම් බුද්ධියේ හීනතාවයේ ගැනීමේ දුර්වලතාව එහෙම නැත්නම් සමහර වෙලාවට සදාකාලික ආබාධ තත්වයට පවාපත් වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට ඒකෙන් වෙන බලපෑම අතිවිශාලයි. ඉතින් මේකත් එක්ක ගත්තාම මේ අයව නඩත්තු කරන්න රටක් හැටියට අපි ගොඩක් මුදලක් වියදම් කරනවා. ඔවුන්ගේ ප්‍රතිකාර වලට ගොඩක් වියදම් කරනවා. ඒ නිසා මේ දියේ ගිලීම් නිසා අපේ පවුලට පමණක් නොවේ රටක ආර්ථිකයටත් වෙන බලපෑම අතිවිශාලයි. හේතුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 20යි 60යි කියලා කියන්නේ ලංකාවේ ආර්ථිකයේ වැඩිපුරම දායකත්වය ලබා දෙන කණ්ඩායමක් නිසා. ඉතින් මේ සමස්තය මේ ලෝකේ තියෙන මේ සමස්තය දැකලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පහුගිය සැසිවාරයේදී ලෝක දියගිලීම් වැළැක්වීමේ දිනයක් සංවිධානය කරේ. මේ ගැන අපේ මහ ජනතාව අතර මතයක් ගොඩනගා ගන්න, දැනුම වැඩි කරගන්න, මේකට වැඩ කරන පාර්ශවය අතර ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න, මේ ගැන දැනුමක් ඇති කරන්න තමයි ඇත්තටම මේ වගේ වැඩසටහනක් දියත් කරේ. ඉතින් ඇත්තටම ඒ නිසා අපේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් අපි කොහොමද මේ වගේ දියගිලීම් වළක්ව ගන්න කියලා. දියගිලීම් කියනකොට අපිට දකින්න එකපාරට මුහුදක, ගඟක, දොලක, ඇලක වෙන්න පුළුවන් දියගිලීමක් විතරයි. හැබැයි
අපි මතක තියාගන්න ඕන ගෘහාශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් දියේගිලීමුත් අති විශාල සංඛ්‍යාවක් අපි දකිනවා. මම හැමතිස්සෙම කියන එකක් තමයි විනාඩි 5ක් විතර මේ නහය වැහෙන්න වතුර ටිකක් තිබ්බොත් ඒක හරහා අපිට ජීවිතයක් අහිමි වෙන්න පුළුවන්. පුංචි උදාහරණයක් කිව්වොත් පොඩි එක්කෙනෙක්ව නාවලා එයාව එතනින් තියලා සමහරට අම්මලා තාත්තලා වෙන වැඩකට යන්න පුළුවන්. දරුවන් කොහොමත්ම වතුරට කැමති. ඒ අය වතුරත් එක්ක සෙල්ලම් කරන්න කැමති. නොදැනුවත්වම ඒ අය සමහර වෙලාවට අර නාවපු වතුර එකේ ඔළුව බා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔළුව ගන්න බැරි වුණොත් අපිට දකින්න හම්බ වෙන්නේ ජීවත් වෙන දරුවෙක් නෙමෙයි මියගිය දරුවෙක්ව. ඒ නිසා ප්‍රවේශම් වෙන්න හැමතිස්සෙම දරුවෝ ඉන්නවා නම් ගෙවල් වල විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඊළඟට අපි එතනින් පරිබාහිරයට ගියොත් අපි දකිනවා බාහිර පරිසරයේ විවිධාකාර තැන් තියෙනවා. දියේ ගිලීම් වලට තුඩු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ දේවල්ට අවදානම තියෙන තැන් අනාරක්ෂිත ලින් තියෙනවා. ඒ වගේ දේවල් ඊට පස්සේ සමහරලාට ගඟට මුහුදට යන්න පුළුවන් බොහොම ලේසියෙන් යන්න පුළුවන් තැන් තියෙනවා. සමහර තැන් වල ගිහිල්ලා අපේ අය ට්‍රිප්ස් එහෙම ගිහිල්ලා විනෝදචාරිකා ගිහිල්ලා නොදන්න තැන් වෙයි නාන්න පුළුවන්. මෙන්න මේ සමස්තය ගැන ඇත්තටම කතා කළ යුතුයි. ඒ නිසා දැනුමත් වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් මේ කොවිඩ් සම්බන්ධයෙන් දාලා තියෙන අපේ සංචරණ සීමා නිසා යම් ප්‍රමාණයක් අඩුවීමක් තියෙනවා දියේගිලීම් ඇතුළුව සමස්ත අනතුරු වල. ඒ වුණාට අපි දකින දේ තමයි සංචරණ සීමා ඉවත් කිරීම හරහාම අපේ අය අර වෙනදා නැති මේ උත්තේජයකින්ද මන් දන්නේ අපි දකිනවා ඒ අය විවිධාකාර තැන් වලට යන්න උත්සාහ කරනවා. විවිධාකාර දේවල් ස්පර්ශ කරන්න උත්සාහ කරනවා. ඒ හරහා නැවත වාරයක් අපේ පුද්ගලයන් විවිධාකාර තැන්වලට යන්න පුළුවන්. ඒ හරහා ඔවුන් නොදන්නා තැන්වලින් නාන්න පුළුවන්. සමහරවිට අවදානම් චර්යා රටාවල් වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා කොවිඩ් සම්බන්ධයෙන් දාලා තියෙන සංචරණ සීමා ලිහිල් වීමත් එක්කම සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් වේවි දියේගිලීම් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා අදට පමණක් නොවේ ජූලි මාසේ 25 වෙනිදාට පමණක් නොවේ එයින් එපිටටත් හැමදාටමත් අනිවාර්යයෙන්ම දියේගිලීම් වළක්විය යුතුයි. දැන් ඒකෙන් සමහර වෙලාවට අර අපි හැමදාම කියනා වගේ අනතුරු වැඩි වෙන්න ගත්තොත් ඒ අය අනවශ්‍ය විදිහට කොවිඩ් වලට තියෙන අවදානමත් එක්ස්පෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට ගොදුරු වෙන්න තියෙන හැකියාවත් වැඩි. මොකෝ ඒ අය අනිවාර්යයෙන්ම රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා යා යුතුයි. වෛද්‍ය මධ්‍යස්ථානයකට යනවා කියලා කියන්නේ රෝහලක් වෙත යනවා කියලා එතන සෙනග ගැවසෙන තැනක්. අනිත් එක තමයි එතනින් සමහර වෙලාවට මේ අයට මේ කොවිඩ් බෝ වෙන තියෙන හැකියාව වැඩි. අනිත් එක තමයි දියේගිලීමකට ලක් වුණොත් එයාට උදව් අවශ්‍යයි. ඉක්මනටම ප්‍රතිකාරات අවශ්‍යයි. ඔවුන් බේරා ගැනීම අවශ්‍යයි. සමහර වෙලාවට කොවිඩ් වැළඳේ යන බියෙන් ඒ අයට උදව් නොකර ඉන්නත් සමහර වෙලාවට අපේ ජනතාව ලැහත් වෙන්න සමහරට පුළුවන්. ඉතින් ඒකත් ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට උදව් කරොත් අපි දන්නේ නැහැ අර දියේ ගිලිච්ච පුද්ගලයාගේ තියෙන තත්ත්වයේ කොවිඩ් සම්බන්ධයෙන් ඒ හරහා අනිත් අයට වැළඳීමේ අවදානමකුත් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට කොවිඩ් පැතිරීමේ අවදානමකුත් තියෙන්න පුළුවන්. ඒ හරහා දියේ ගිලීම් නිසා සමහර වෙලාවට වෙනත් ඒ ගැටලු එන්නත් පුළුවන්. ඒ නිසා දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි හැමතිස්සෙම වටාපිටාව ගැන විමසිල්ලෙන් ඉන්න, දැනුවත් වෙන්න වටාපිටාවේ තියෙන ගැටලු සම්බන්ධයෙන් හැමතිස්සෙම පුංචි දේවල් වලින් අපේ අනතුරු වළක්වන්න පුළුවන්. ඒ පුංචි දේ හිතන්න හැමතිස්සෙම ඉස්සරහ ගැන හිතන්න මොන වගේ දෙයක් මේ අපේ මේ චර්යා රටාව නිසා අපි ගොදුරු වෙයිද කියන ඒක අවම කරගත්තොත් අපිට පුළුවන් වෙයි දියේගිලීම් ඇතුළුව සමස්ත අනතුරු ප්‍රමාණයම අඩු කරගන්න. ඒ නිසා අපිට මේ ජූලි මාසේ 25 වෙනිදා තියෙන ප්‍රථම ලෝක දියේගිලීම් වැළැක්වීමේ දිනට සමගාමීව අපිට ඔබගෙන් කරන්න පුළුවන් ඉල්ලීම එකම එක දේ තමයි මේ දවස්වල අපිට ජනතාව ඒකරාශී කිරීම කරන වැඩසටහන් කරන්න අමාරුයි. ඒ නිසා අපේ බලාපොරොත්තුව තියෙනවා මාධ්‍යවල සමස්ත අනුග්‍රහය මේ වැඩසටහන ලැබෙයි කියන ඔබ හරහා මේ පණිවිඩය අපේ මහ ජනතාවට ලැබෙයි කියලා. බොහොමත්ම ස්තුතියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිත්තුංග මහතා ඔබට බොහොම ස්තුතියි. ඊ타ත්ම කාර්යබහුල අවස්ථාවක අප සමග එක්වෙනවා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් ජයමිනි මහතා. අපි එතුමාගෙන් පණිවිඩ අහගෙන ඉක්මනින්ම යන්නට ඉඩ දෙමු. ස්තුතියි අධ්‍යක්ෂතුමනි, ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මේ වන විට කොළඹ නගරය තුළ තිබෙනා වූ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් විශේෂයෙන්ම ක්‍රියාත්මක කරලා තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන්ම මේ එන්නත් කරන වැඩසටහන ඉතාමත්ම සහ ඉතාමත්ම ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයේ තැන් කීපයකින් අපිට වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග යම් යම් ප්‍රදේශවල මේ එන්නත් කරන වැඩසටහන ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණා. ඒ අනුව මේ වන විට අපි කොළඹ නගරය තුළ අවුරුදු 30ට වඩා වැඩි සියලුම පුද්ගලයින්ගෙන් 65ක් මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. අවුරුදු 70ට වැඩි සමස්ත ජනගහනය ගත්තොත් කොළඹ නගරය තුල ජීවත් වෙන ඔවුන්ගෙන් 80%ක් අපි මේ වන විට එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම දෙවනි රැල්ලේදී ආසාදිතින්ගේ වාර්තා වීම වැඩියෙන් අපි දැක්කේ වතු ආශ්‍රිතව, ඒ වගේම මහල් නිවාස ආශ්‍රිතව. මේ වන විට අපි ප්‍රධාන වශයෙන්ම වතු කේන්ද්‍රගත කරගෙන මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා. එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස අපිට මේ වන විට වතු ජනතාවගෙන් 70%ක් අපිට එන්නත් කරණයට භාජනය කරන්නට හැකි වෙලා තියෙනවා. ජූලි මාසය අන්තිම වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 30ට වැඩි සියලු දෙනාම කොළඹ නගරේ ස්ථිරව පදිංචි සියලු දෙනාම අගෝස්තු මාසයේ අවසාන වන විට එන්නත් කරණයට භාජනය කරන්නට. දැන් අපි දකිනවා විශේෂයෙන්ම දෙමටගොඩ වගේ ප්‍රදේශ ගත්තාම අපිට වැඩියෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණේ දෙමටගොඩ ප්‍රදේශයෙන්. අපිට රෝගීන් 5 දෙනෙක් වාර්තා වුණ ආරාමයේ ප්‍රදේශයෙන්, ඒ වගේම ඇල්බියන් පාරෙන් 3 දෙනෙක් වශයෙන් 8 දෙනෙක්. එතකොට තවත් නවලෝක කන්ස්ට්‍රක්ෂන් සයිට් එකෙන් දෙන්නෙක්, ඒ වගේම සන්කන් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකෙන් කෙත්තාරාමේ තවත් 5 දෙනෙක් වශයෙන් අපිට 15 දෙනෙක් වාර්තා වුණා කොළඹ නගරයේ තුලින්. එතකොට මේ අයවලුන් සියලු දෙනාගේම පළමුණු පෙළ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කරා. ඒ වගේම ඔවුන්ගේ සාම්පල් ලබා ගන්න ලැබුවා. ඔවුන්ගේ ඒ සීක්වන්සින් කිරීම සඳහා අවශ්‍ය කරන ඒ සාම්පල අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කළා. ඒ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම එම සාම්පලවල සැක සහිත ඒ ප්‍රභේදය තිබෙන බව වාර්තා වූ වහාම ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි දකින්නේ නැහැ විශාල පැතිර යාමක්. නමුත් අපි දන්නවා රෝගීන් වාර්තා වුණාට පස්සේ අනිවාර්යයෙන්ම තවත් ඩෙල්ටා ප්‍රභේදය තිබෙන ආසාදිතින් අනිවාර්යයෙන්ම අපේ සමාජය තුළ ඉන්නට පුළුවන්. එතකොට මේ හේතු කොටගෙන අපි විශේෂයෙන්ම දෙමටගොඩ ප්‍රදේශයට විශේෂ අවසරයක් ලබාගෙන අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ප්‍රතිශක්තිකරණයට භාජනය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සිදු කරනු ලැබුවා. ඉන්පසුව අපිට දැන් ඇත්තටම ඉතුරු වෙලා තියෙන්නේ මේ එන්නත ලබා ගන්නට යම් අකමැතිතාවයක් දක්වන, ඒ අකමැත්තත් සමග සමහර විට ඊ타ත්ම වයෝවෘද්ධ තමන්ගේ ගෙදරින් එන්නට විදියක් නැති අය වෙන්නට පුළුවන්. ඒ අයව සොයා යමින් ඒ අය වෙන්නත් කරන්නට භාජනය කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජංගම එන්නත් කරන ගිලන් රථ මේ වන විට යොදවලා තිබෙනවා. එතකොට මම ඊටමත් මොනෑකමින් ඉල්ලා සිටිනවා කොළඹ නගරයේ නගරවාසී සියලු දෙනාගෙන්ම පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා ඔබට තව ඇත්තේ දින 10ක් 12ක් වැනි කාල සීමාවක්. එම කාල සීමාව තුළ මේ පළමු මාත්‍රාව ලබා ගැනීමට උත්සුක වෙන්න. ඔබගේ
දොරකොඩට එන ඒ ජංගම රථයෙන් හෝ එම ජංගම ගිලන් රථයෙන් එන්නත් කරන ගිලන් රථයෙන් හෝ එය ලබා ගන්න. එහෙම නැත්නම් ළඟම තියෙන මධ්‍යස්ථානයට ගිහිල්ලා එය ලබා ගන්නට පුළුවන්. ඒ ලබා ගැනීම තුළින් අපිට මේ සියලු දෙනාම කොළඹ නගරයේ සියලු දෙනාම එන්නත් කිරීමට මේ කරලා තිබෙන මේ කාර්යය සාර්ථක කරගෙන ගැනීමට උපකාරී වන අතරතුර මේ රෝගයෙන් ඔබත් ඔබගේ ආදරණීයනුත් ගලවා ගැනීම සඳහා එය මහත් රුකුලක් වනවා ඇති. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් අපිට මෙම රෝගය ව්‍යාප්තිය ගොඩාක් හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොළඹ නගරය තුල තිබෙන වැඩබිම් construction sites ඒ වගේම garment factories වල වැඩ කරන සියලු දෙනාම මේ වන විට එන්නත් කරන්නට භාජනය කිරීම සිදු කළා හමාරයි. ඉතින් මේ නිසා තවත් අපි එවැනි කුඩා වැඩබිම් සොයමින් ගිහිල්ලා ඒ ස්ථානවලදීම ඔවුන්ව එන්නත් කරන්නට භාජනය කරනු ලබනවා. අපි දකිනවා කඩසාප්පු වල එහෙම ඉදිරියේ අතසෝදනය එහෙම දුන්නාට ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බවක්. දැන් ඔබේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා මේවා හොයන්නට උපදෙස් දෙන්නට පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තියෙනවද ඉස්සරහට? ඔව් ඇත්ත වශයෙන්ම අපි දකිනවා දැන් මේ එන්නත්කරණය වැඩිවීමත් සමග එන්නත් කිරීම වැඩි ප්‍රතිශතයක් එන්නත් කිරීම ඒ පිළිබඳව විශ්වාසය තබලා අනිකුත් ඊ타ත්ම වැදගත් සෞඛ්‍ය පුරුදු අත්සේදීම් ඒ වගේම සැනිටයිසර් භාවිතය මෙවැනි දේවල් පුද්ගල දුරස්ථභාවය මෙවැනි දේවල් වලින් ඉවත් වෙමින් පවතිනවා. ඒ කිසිසේත්ම නොකළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම මාගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊ타ත්ම කාර්යබහුලයි. එතකොට අපි හැමෝම දන්නවා මේක අනිවාර්යයෙන්ම මේ කියන අත්සේදීම් ඒ සඳහා පහසුකම් සැපීම මේ සියල්ල ඒ අයවලුන් විසින් සිදු කළ යුතු බවට යම් හේකින් ඔවුන් එසේ නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට අපිට සිදු වෙනවා. ඒක හින්දා මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි යම් සංයමයකින් විනයකින් යුක්තව මේ කටයුත්ත සිදු කරමු කියන එක. ඒ වගේම තවත් පණිවිඩයක් තියෙනවා. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබා ගත්ත 1,07,025ක් කොළඹ නගරය තුල ඔවුන්ගෙන් 20000කට දැන් මේ වන විට දෙවන මාත්‍රාව ලබා දීලා තියෙනවා. තවත් 90000කට 88000කට මේ ලබා දීමට නියමිතයි. ඔවුන්ට අවශ්‍ය කරන එන්නත් තොග තවත් සතියකින් පමණ අපට ලැබීමට නියමිතයි. එසේ ලැබුණු වහාම අප විසින් ඔවුන් සියලු දෙනාටම අපි ළඟ තියෙන දත්ත ගබඩාවට අනුව ඔවුන් කොළඹ නගරය තුලින් කොළඹ නගරයේ තිබෙන්නා වූ ඒ මධ්‍යස්ථාන වලින් පළමු මාත්‍රාව ලබා ගත්තා නම් ඔබගේ දුරකථන අංකය හරි හැටි දීලා තියෙනවා නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම SMS පණිවිඩයක් ලැබේවි. කවදද කොතෙන්ටද කොයි වෙලාවට දෙන්නේ කියලා ඇවිල්ලා ඒ දෙවන මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් ලබා දීමට අප විසින් බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශවල 130ක පමණ ප්‍රමාණයක ඩෙල්ටා රෝගීන් ආශ්‍රිතව ඉන්න බවට ආරංචියක් ලැබෙනවා. මේ සම්බන්ධව ඔබතුමාට දෙන්න තියෙන වාර්තාව කොයි වගේද? ඔව් මෙහෙමයි. ඇත්ත වශයෙන්ම එක ප්‍රදේශයක එක නියැදියක් සුළු නියැදියක තමයි ඔය කියන 130ක් වගේ. දැන් අපි විශේෂයෙන්ම ඕක අපි දකින්නේ දෙමටකොඩ ප්‍රදේශයේ ආරාමය ඒ වගේම ඇල්බියන් ප්‍රදේශ කියන ඒ ප්‍රදේශවල තමයි ඔය 130ක වැනි ප්‍රමාණයක් අපි කියන්නේ. නමුත් එය අපිට සමස්තයක් හැටියට මේ ජෙනරලයිස් කරන්නට අමාරුයි. එහෙම නැත්නම් සමස්තයක් හැටියට මුළු කොළඹින්ම හමු වෙනා වූ ආසාදිතයින්ගෙන් 130ක් කියන නිගමනයට එන්නට ඒ නියැදිය ප්‍රමාණවත් නැති බව මම කියන්නට ඕනේ. මොකද ඒ සඳහා අහඹු ලෙස ගන්නා වූ පරීක්ෂණ ඒ විශ්වවිද්‍යාලයට ඇරලා එයින් අපිට ලබා ගැනීම එයින් සාක්ෂාත් විය යුතුයි. එහි 130ක් මේ ඩෙල්ටා ප්‍රභේදයේ තිබෙන බවට මේ කියන 130 අනිවාර්යයෙන්ම කතා කරන්නේ එක් කුඩා ප්‍රදේශයක වර්ග කිලෝමීටර් 37ක් වූ කොළඹ නගරයෙන් ඉතාමත්ම කුඩා ප්‍රදේශයක කුඩා නියදියක සාම්පලවල තමයි මේ 130 වශයෙන් කියන්නේ. එය සමස්තයක් හැටියට ගත නොහැකි බව තමයි මගේ නිගමනය. Okay. Sorry. Well, within the city of Colombo, we have intensified the vaccination program against COVID-19. And so far, we have completed about 80% of all the people who are 70 and above years of age have been
vaccinated against COVID-19. And when we take the age category of 30 and above, already 65% have been vaccinated. And if we take so-called gardens, where large majority of people are residing, about 70% of all this Watu community had been vaccinated. And what we plan is that by the end of the month of July, to complete our first dose, giving the first dose to entire population who are 30 years and above, who are residing within the city of Colombo. And also for that, in order to achieve that target, which is a gigantic target, we have deployed mobile ambulances which have been converted to immunization centers so that it can go into their doorstep and get people vaccinated. So it has started showing good results. So I plead all the residents of the city of Colombo, please take this opportunity and get yourself vaccinated, just without waiting for so-called the better ones, a better vaccine. Whatever available, grab it, get yourself vaccinated, get your loved one vaccinated in order to prevent the spread of this deadly disease, as well as to protect yourself and your loved ones. So, and also we have taken this, what you call, I must tell, there are about 107,025 people have been vaccinated with Covishield or AstraZeneca vaccine until the beginning of month of April, and out of them about 20,000 got already, they received the second vaccine as well. So there are about 87,000 who are waiting to get their second dose, and we were told that within another 1 week or so we will be getting the required doses, and once we receive those doses, we will send an SMS to your mobile phone based on our database that you have given, that we have collected during the first, this was in the first dose, and you will receive a SMS indicating the date, time, and the place where to go and get your second dose. And I think we all were waiting for this second dose, and please check your mobiles for such SMS, and don't miss that. If you miss that particular SMS, still we will announce where to go and get it. And if anyone is going to miss that on that particular day, then we will let us know where to go, let you know where to go and get the second jab. That's that. Okay, thank you. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වැදිනධාරී රුවන් විජයමනි මහතා ඔබතුමාට බොහොම ස්තුතියි. අපි හිතනවා මේ පණිවිඩය කොළඹ මහනගර සභාවේ සියලුම දෙනාටම ලැබේවි. සියලුම දෙනා ඔවුන්ගේ එන්නත ලබා ගනිවි කියා. මම හිතන්නේ ජංගම එන්නත් කරන ඇම්බියුලන්ස් තියෙන බව පැවසුවා. මම හිතන්නේ ඔබගේ ප්‍රදේශයට ඔබගේ පාර දිගේ මේ එන්නේ කවදාද කියලා සොයලා බලලා ගෙයින් එළියට යාමට අපහසුතාව තියෙන අයටත් එන්නත ලබා ගැනීමට හොඳ අවස්ථාවක්. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා තවදුරටත් නිවාස නිරෝධායනයේ යෙදෙනවා. තුමාගේ 10 වැනි දිනයේ PCR පරීක්ෂණයෙන් පසුව ලබන සතියේදී අපහා එක් වේයයි අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ අද දිනේ වසංගත රෝග විද්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද රෝගීන් සංඛ්‍යාව පිළිබඳ දත්තයන් මම නැවතත් මතක් කරන්නම්. ඊයේ දිනේ රාත්‍රී 10 දත්ත අනුව
මුළු රෝගීන් සංඛ්‍යාව 2,84,932යි. මුළු මරණ සංඛ්‍යාව ඊයේ දක්වා වාර්තා වූ 3,779යි. මෙම මරණ අතරින් ඊයේ දිනේ සඳහා වාර්තා වූ මරණ 46ක් තියෙනවා. එයින් වයස 60ට වැඩි රෝගීන් 36ක් සිටින බව තමයි වාර්තා වෙන්නේ. මම හිතන්නේ මේ රෝගීන් අතර එන්නත්කරණයට ලක් වූ රෝගීන් නැහැ කිසි කෙනෙක්. එන්නත් දෙකම ලබාගත් රෝගීන් මරණයටපත් වූ බවක් වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා මේකත් ආයෙත් අපිට වැදගත් පණිවිඩයක්. එන්නත් දෙකම ලබාගෙන සති දෙකක් ගත වූ පසු අපි හිතනවා ඔවුන්ගේ ආරක්ෂාව ඉතා හොඳයි කියලා. එම කාල සීමාව පසු කර අය වයස 60ට වැඩි වුවත් මරණයටපත් වූවන් මේ දක්වා වාර්තා වෙලා නැහැ. ඒකත් ඉතා වැදගත් පණිවිඩයක්. 18 වෙනිදා රාත්‍රී 10 වෙන විට එදිනට PCR පරීක්ෂණ 12477ක් සිදු කර තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4020ක් පවත්වා තියෙනවා. මේ අතර අහඹු PCR පරීක්ෂණත් එකට අයිති. මම හිතන්නේ දිනකට 7000කට ආසන්න ප්‍රමාණයක් අහඹු PCR පරීක්ෂණ වසංගත රෝග විද්‍යාංශය මගින් මෙහෙවනවා මුළු රටම ආවරණය වන පරිදි. මතන්නේ අපි එදාත් ඔබට දැනුම් දුන්නා මේ සතියේ නිවාඩු දින දෙකක් තියෙනවා ලබන බදාදා සහ සිකුරාදා දවස් දෙක. ඒ දින දෙකෙත් අපි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. ඊටාත්ම හැකි ඉක්මනින්ම සහභාගී වන සම්පත්දායකයන්ගේ නම් සහිතව ආරාධනා පත්‍රය ඔබට ලැබෙන සලස්වන්නම්. ඒ අතරතුර WhatsApp මාර්ගයෙන් සහ ඩිජිටල් මාර්ගයෙන් අපහම සමග සම්බන්ධ වෙන්න මේ පණිවිඩය ලබා ගැනීම සඳහා. මම හිතන්නේ මේ එප්සයිලන් 60ක නෙමෙයි 20ක වැඩිවීමක් මම හිතන්නේ. ලැම්ඩා ප්‍රභේදය හා ඇල්ෆා ප්‍රභේදය හා සාපේක්ෂව 20ක පමණ වැඩිවීමක් තමයි කියන්නේ. අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය 60ක පමණ වැඩි පැතිරීමේ හැකියාවක් තියනවා කියලා. ඊට අමතරව මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙය මම හිතන්නේ තීව්‍රතාවය ටිකක් පල්ලෙහාට දාලා තියෙන්නේ. variant of concern කියන ගොඩේ කලින් හිටියා. නමුත් ඒක පල්ලෙහාට downgrade කරලා තියනවා දැන් variant of interest කියන මට්ටමට. ඊට අමතරව දැනට තියෙන එන්නත් ප්‍රධාන එන්නත් සියල්ලගෙම මෙම epsilon variant එකටත් ආරක්ෂාව ලැබෙන නිසා ඒ ගැන ටිකක් වෙන්න ඕනේ. මම හිතන්නේ මේ variant of concern ඉඳලා variant of interest දක්වා downgrade කරලා තියෙන්නේ. කෙසේ වෙතත් අපේ රටේ ඩෙල්ටා හෝ ලැම්ඩා හෝ එප්සයිලන් කුමක් වුණත් සියලුම මේ වේරියන්ට්ස් ගැන නිරතුරුව පරීක්ෂාවෙන් ඉන්නේ. ඔබ දන්නවා දෙතුන් පාරක්ම අපි මේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍යවරුන් කතා කරපු හැම වෙලාවෙම කිව්වා මූලික PCR පරීක්ෂණයේදීම යම්කිසි සැකයක් මතුවෙනවා මෙය සාමාන්‍යයෙන් තියෙන ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක්ද කියලා. ඒ අවස්ථාවේදීම එම ප්‍රභේදයන් පිළිබඳව ජීන් සීක්වෙන්සිං පරීක්ෂණයට යොමු කරන නිසා කුමක් හෝ අලුත් ප්‍රභේදයක් මතු වූ සැනකින්ම වාර්තා වූ සැනකින්ම එය හඳුනා ගැනීමේ හැකියාව ලංකාව සතුව තියෙනවා. තනේ අපි දැනට භාවිතා කරන සියලුම එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදය සඳහාත් ආරක්ෂාව තියෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෑතකදී මේ ප්‍රකාශයට පත් කරපු වාර්තාවකයේ සඳහන් වෙනවා. අපේ රටේ දැනට භාවිතා කරන ඇස්ට්‍රාසෙනිකා, සයිනෝෆාර්ම්, ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් මේ සියලුම ඒවායින් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව තියෙනවා කියලා තියෙන්නේ. කියන්නේ අපේ ඔක්කොම එන්නත් වලට කියන්නේ මරණය වළක්වා ගැනීමේ හැකියාව 100%යි.
දරුණු සංකූලතා සහිතව දරුණු රෝගය හැදීම වළක්වා ගැනීම 100%යි. නමුත් යම්කිසි ප්‍රමාණයක රෝගී තත්වය හෝ රෝගය ඇතිවීම ඊට වඩා අඩු ප්‍රමාණයකින් හෝ වළක්වා ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ ප්‍රධාන බලාපොරොත්තු තියෙන ඉදිරි මාස 3 ඇතුළත වයස අවුරුදු 30ට මුලින්ම වයස අවුරුදු 60ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය කිරීමටත් ඉන්නතුරුව වයස 30ට වැඩි සියලුම දෙනාව එන්නත්කරණය කර ගැනීමත් අපි දන්නවා ඇමරිකාවේ එන්නත් ප්‍රමාණය පිළිබඳ ඒගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් නැහැ. ඊට අමතරව ස්ටොක් පයිල්ස් උත් තියෙනවා වැඩිපුර පවා තියෙනවා. නමුත් අපිට එදිනදා ඒ සතියෙන් සතිය ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව යමින් තමයි අපේ එන්නත්කරණය කරගෙන යන්නේ. කෙසේ වෙතත් ලංකාවත් බලාපොරොත්තුව තියෙන්නේ මූලික ඉස්සල්ලාම මේ හයි රිස්ක් ගෲප්ස් ඒ කියන්නේ අපි කලින් කිව්වා වගේ අවුරුදු 60ට වැඩි කණ්ඩායම ඊට පස්සේ අවුරුදු 30ට වැඩි කණ්ඩායම ඊට පසුව අවුරුදු 18ට වැඩි කණ්ඩායම වශයෙන් එන්නත්කරණය කරලා ආරක්ෂා කර ගැනීම තමයි ටාගට් එක. දන්නේ කොරෝනා රෝගීන් සහ කොරෝනා එන්නත්කරණය පිළිබඳ සියලුම දත්ත වසංගත රෝග විද්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවා. මමත් ඒකෙන් තමයි ගන්නෙ මොකද නිලදත්ත ප්‍රකාශ වෙන්නේ එතනින් නිසා. ඊට අමතරව සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා මර්ධන රැස්වීමක් පවතිනවා. ඒ රැස්වීමේදී පවතින අදහස් හා වලිනුත් ඒක අදහස් වමාරු කරගන්නවා. මම හිතන්නේ ඒ නිසා ලොකු ගැටලුවක් නම් මට පේන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ලබන සතියේ පැමිණීමෙන් පසුව මම හිතන්නේ යම්කිසි අඩුවක් තියෙනවා නම් තොරතුරු දැන ගැනීම සඳහා ඒ අඩුවත් මගහරවා ගත හැකි. කෙසේ වෙතත් නිවාස නිරෝධායනයේ යෙදී සිටින නිසා ඕනෑම වෙලාවක මම හිතන්නේ දුරකථන මාර්ගයෙන් එතුමාගෙන් තොරතුරු ලබා ගත හැකියි. නමුත් අර පෞද්ගලික දවසවල උදාහරණ කරන මාධ්‍ය වලට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා මේ මරණ සම්බන්ධයෙන් නිසියාකාරව දත ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. ඒක निराකරණය වුණේ නැහැ වෙනකනුත්. මම හිතන්නේ මරණ කොවිඩ් හා සම්බන්ධ මරණ පිළිබඳ දත්තයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය මගින් එකතු කරනවා සහ එදිනෙදා සිදුවන මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් දිනපතාම ඉදිරිපත් කරනවා. ඒ නිසා මම හිතන්නේ සංඛ්‍යාවන් සම්බන්ධයෙන් නම් ඒ තොරතුරු තියෙනවා. මම හිතන්නේ අර ඩෙත් ඔඩිට් කියන මරණ පිළිබඳ පරීක්ෂණ තාම පැවැත්වෙනවා සංඛ්‍යා සහ මේ පිළිබඳ දත්ත පිළිබඳ මම හිතන්නේ සම්පූර්ණ වාර්තාවක් සූදානම් වූ පසුව සියලුම දත්තයන් දැනගන්න පුළුවන් වෙයි. මොකද අපි මේ අවස්ථාවේදී එදිනෙදා ඉදිරිපත් කරන දත්තයන් වලින් දැනගන්න දෙයක් තමයි මේ වැඩිපුරම මරණ සිදු වෙන්නේ වයස අවුරුදු 60ට වැඩි අයගේත් සහ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයගේ අතර මරණයන් වාර්තා වී නැති බවත් දැනගන්න ලැබිලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් පැන නැගලා තිබුණා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 18යි කියද්දී 19යි කියන සංඛ්‍යාවක් ඇවිල්ලා තිබුණා. ඔන්න ඔතනදී මාධ්‍ය Tamanට නිසියාකාර සංඛ්‍යාවකට යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ. මම හිතන්නේ ওই 18 19 ප්‍රශ්න මතුනේ ඩෙල්ටා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව වෙන්න ඕනේ මුලදීම. ඒක මම හිතන්නේ මේ වගේ මාධ්‍ය සම්මන්ත්‍රණ දෙකකදී විතර මම කිව්වා ඒ අර පලින් මුල්ම අවස්ථාවේ වාර්තා වෙච්ච 5 දෙනාත් දෙවැනියට වාර්තා වූ 14 දෙනාත් අතර එකම රෝගීන් දෙදෙනෙක් සිටීම නිසා තමයි ගැටලුව වුනේ. එතන මම හිතන්නේ 19 නෙමෙයි 18යි මුල්ම අවස්ථාවේ වාර්තා වෙච්ච රෝගීන් ගණන. එනම් අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.